ආයුබෝවන්. සොඳුරු පරිසරයක සිහිල් සෙවණැලි සහිත උක්සලතා ආදීන්ද සුපිපි සුවඳති පුෂ්පාවලියෙන්ද දේශවන් පිනවන සියොත්ගී රාවයෙන්ද හිමිදිරියේ සූර්යෝදය මෙන්ම සන්ධ්‍යාභාගයේ චන්ද්‍රෝදය මිනිස් සිත නිවාසනහාලයි. මේකේ සෞන්දර්යයෙන් ඇලලී ගිය මොහොතක තවත් ඒ සෞන්දර්යත්වය උද්දීපනය කරන තවත් සොඳුරු දසුණක් තමයි ඉංගෙහි කලයක් රඳවාගෙන ලැසි ගමනින් පියමන් කරන භද්‍ර යෞවනයේ කාන්තාවක් වැව් එවත් වැව් ඉස්මත්තක පියමන් කරන අපූර්ව චිත්‍රයක් කවි ඇසට ලක් වූ නිර්මාණයක් තමයි වන්නේ හැන්දෑව. විමලරත්න කුමාරගමයන්ගේ පන්හිඳ අග දැවටු මේ අපූර්ව නිර්මාණය මොහොතකට මම කතා කරන්න කැමති ඔහුගේ මේ අපූර්ව කවි කලාව පිළිබඳව. විමලරත්න කුමාරගමයන් කියන්නේ ආදායම් පාලකයෙකු ලෙස වන්නේ දිවිපෙළක් ගිරපු ගහකොළත් එක්ක ස්වභාව ධර්මයත් එක්ක අනුවේදනීය මේ ජීවන රටාවත් එක්ක අත්හැර බැඳගෙන ආත්මගත වෙලා ජීවත් වුණ මේ කවියා මේ කටුක කර්කස අනුවේදනීය සමාජ පසුබිම තුලින් අපූර්ව කවි කලාවක් නිර්මාණය කරනවා. අපි සමාජයේ තමයි කටුක කර්කසත්වයේ පසෙකට දාලා සොඳුරු බව ලස්සන සුන්දරත්වයේ හඹා යන මනුස්ස ගතිය. විමලරත්න කුමාරගමයන් මේ අපූර්ව කවි ආක්ෂිය නිරීක්ෂණ ආක්ෂිය කටුකත්වයේ කර්කසත්වයේ තුලින් සොඳුරු බව ලස්සන සුන්දරත්වයේ දැකපු නිර්මාණකරුවෙක් කියලා මොහොතකට හිතනවා. මේ වන්නේ හැන්දෑව සහ ඔහුගේ නිර්මාණ දිහා විමසුම් මැස බලද්දී ඔහුගේ ජීවිත කාලය පුරා බොහෝ කාලයක් වන්නේ දිවි ගෙවද්දී ඔහු මේ සමාජයේ තිබ්බ මානව දයාව, සුන්දරත්වය, මනුස්සත්වය ආදී ඉස්මතු කරමින් ප්‍රකට කරමින් ස්වකීය පන්හිඳ මෙහෙවුවා. ඔබ දන්නවා වලස්දඩේම, හේරත්හාම, අයියනායක ආදී නිර්මාණ තුළින් කියවෙන්නේ අපූර්වත්වය. මිනිසා විසින් හංවඩු ගහච්චි සමාජ පරිසරයක් තුළ අලුත් බවක්, ලස්සනක්, සුන්දරත්වයක් නිරූපණය කිරීම සඳහා විමලරත්න කුමාරගමයන් දැරූ පැතක් තමයි අතරම ඔහුගේ නිර්මාණ තුළින් කලෙලි බැස්සේ. මොහොතකට ඔහුගේ නිර්මාණ පිළිබඳව වන්නේ ජීවිත හා තොරතුරු බැඳිච්ච නිර්මාණ පිළිබඳව මම මොහොතකට යන්න කැමතියි. මොකද වන්නේ හැන්දෑව සාහිත්‍ය නිර්මාණය පැදි වැල විචාර ලක් කිරීමේ අපූර්ව ආලෝකයක්. ඔහු ඔබ දන්නවා හේරත්හාමි කියන මේ සාහිත්‍ය නිර්මාණය. මේ හේරත්හාමි කියන මේ මිනිස්සයා මනුස්සත්වයෙන් පිරිච්ච මිනිස්සෙක්. ඉගෙනුමක් නැති වුණාට හරියහම් දෙයක් දැනුණාට හදවත මනුස්සත්වයෙන් පෝෂිත මිනිස්සයෝ මේ කරකුට රළු පොරළු පොළොවේ තුල පය ගහනවා කියන කාරණේ සමාජගත කරන්න විමලරත්න කුමාරගමයට අවශ්‍ය වුණා. ඔහුගේ පන්හිඳ අග දවටුණු නිර්මාණය තමයි හේරත්හාමි කියන්නේ. බලන්න ඔහුගේ පන්හිඳ අග නිර්මාණ මේ කවිය. අවනත සිනා රැලි බත නිතරම පතුරයි. හැම වදනක්ම අවිහිංසකවම පතුරයි. හැමදා වගේ හවසට බොන ඉනි වතුරයි. ඔහුගේ පකුල් ඇඩි කරුණාවෙන් දුරුරයි. මේ කටුක කර්කස පොළොව තුල මානව දයාවෙන් පිරි මිනිස්සු ඉන්නවා කියලා කියන්න අපූර්ව සාහිත්‍ය නිර්මාණයක් තමයි මේ. ඔහුගේ මුවග තමන්ගේ යටහත් පහත්කම් පෙන්වන්න පුළුවන් පිළිබඳව ඒ හේරත්හාමගේ මුවග දැවටෙනවා. ඔහු කතා කරන මුවකින් ගිලිහෙන හැම වචනයක්ම
බොහොම ආදරබරණීයයි, බොහොම ලයාන්විතයි, බොහොම අව්‍යාජයි. ව්‍යාජ කුහක කටුක ලෝකයේ තුල මේ අව්‍යාජ මිනිස්සු මේ වන්නේ හැන්දෑව තුල ජීවත් වෙලා හැමදා වගේ හවසට බොන ගිනි වතුරයි. ගැමි කමට ගැමි පුරුද්දට මුවග මදුවිත තොල් ගෑවට ඔහුගේ මනුස්සකම පිරලා තිබ්බා. ගැමි කමට තිබ්බට ඒ මදුවිත පානය කරේ බේබදුකමට නෙමෙයි. ඔහුගේ බබුව දැඩි කරුණාවෙන් උතුරයි. හදවත මුවග මදුවිත ටිකක් ගහගත්තට ඔහුගේ හදවත ලතේ දයාබරිතයි. එතකොට මේ වගේ විමල රත්න කුමාරගමයා මනුස්සත්වයට මනුස්සකම ආරෝපණය කරන්න කැලෑ දුෂ්කර කටුක කරකස ගල් ඇතුලේ පවා බොහොම මැණික් ගල් බොහොම මනුස්සත්වයෙන් හදවත් පිරිච්ච මිනිස්සු ඉන්නවා කියලා කියන පණිවිඩය සමාජගත කරන්න දරු තැතක් දෝ කියලා හදවතට નિરાයාසෙන් අදහසක් වෙනවා. තවත් ඔබේ කවි නිර්මාණයක් තිබ්බා. අයියනායක කියලා. ඒ අයියනායක කියන්නේ වන්නේ මිනිස්සු ගෙවපු සිරිත් පිරිත්. ඔහු බුදුන්ට වැඩිය දෙයියෝ විශ්වාස කරා. ඒ කටුක කර්කස මැද ජීවිතයේ දාර්ශනිකව දකින්න හම්බුන්නේ නැහැ. ඔහුගේ කුසට ආහාරයක් සිතට වහලා ලෙඩ රෝග වලට සුවයක් බතාගෙන සංහිඳ බාමුල කන්නලව්වක් කරන්න තමයි යෝගී. ඔහුගේ දුක කඳුල වේදනාව සංහිඳ බාමුල කන්නලව්වක් ලෙසින් දිගහැරපු නිර්මාණයක් තමයි අයියනායක කියන්නේ. බුදුගුරු සනි හිරුට හිමි හැම දවස්වල මේ සංහිඳේ එලියක් ඇත සවස් කල ලෙඩ දුක් වලින් මිදුමට බාරයක් කළ හැමදෙන එතන රැස් වෙති ගම ගෙවල්. වන්නේ මිනිසුන් තමන්ගේ දුක කඳුල සංහිඳ පාවල නිරූපණය කරපු නිර්මාණයක් තමයි අයියනායක කවි පැටිකල. මම මොහොතකට වන්නේට ඔයාලත් එක්ක ගොඩබඩට වුණා. ඇයි? අද අපි කතා කරන්නේ වන්නේ හැන්දෑවක් නිසා. වන්නේ හැන්දෑව කතා කරන්න කලිනුත් තවත් මොහොතකට මම කැමති විමල රත්න කුමාරගමයන් නියෝජනය කරපු ඒ කවි ආර පිළිබඳව ඒ යුගයේ පිළිබඳව සටහනක් ලැබුවොත් මතකයක් ගොරොත් ඔබට මේ කවිය අපූර්ව ලෙස හදවතේ චිත්‍ර රූප මැවෙමින් රස විඳින අවකාශයක් සැලසෙනවා. විමල රත්න කුමාරගමයන් කියන්නේ දෙවන කවි පරපුර කොළඹ යුගයේ දෙවෙනි කවි පරපුර නියෝජනය කරපු කවි. එතකොට අපේ නිරායාසයෙන් හදවතට එන දෙයක් තමයි රොමැන්ටික් කවි. යුරෝපයේ කාර්මීකරණයත් එක්ක හදවත් ගිනි අළු වී යද්දී මනුස්සකමේ හදවත් වලින් වියකී යද්දී සබහා දහම හදවතින් ඈත් වෙද්දී ඔව්හු මනුස්ස සබහා ධර්මයට පෙම් කරන මනුස්සත්වයට ආදරයට ආදරය කරන මිනිහෙක් ගොඩනැගීම සඳහා ඔව්හු කලාව පන්නින්ද මෙහෙවුවා. මේ රොමැන්ටික් නවි ප්‍රවණතාව දසත පුරා ලෝකේ පුරා කවි ආරක් ලෙස පැතිරෙද්දී එකී කවි ආර එල කතාකිට ගොස ගොඩ බැස්ස. ඒ කවි මග ඔස්සේ ගමන් කරේ කවි පරපුර තමයි කොළඹ යුගයේ ද්විතීය තරංගේ කවිය. ගමෙන් නගරයට අකුරු කරන්න ආපු කොළඹ යුගයේ බොහෝ කවියෝ මේ බටහිර සාහිත්‍ය නිර්මාණවල රොමැන්ටික් කවියේ නිර්මාණවල ඔවුන්ගේ ජීවිතය දැක්කා. වැලි කෙලියත් එක්ක ගහකොළත් එක්ක සුභා ධර්මයත් එක්ක අත්වල බැඳගත්ත ගමේ මිනිස්සු නගරයට ගියාට ඔවුන්ගේ ගැමි ජීවන සුවඳ හදවතට හැමදාම රැඳුණා. මේකී කවියාරෝස්සේ කවි කරපු අය තමයි මීමන ප්‍රේමතුලක, එච්.එම්. කුඩලිගම, පී.බී. අස්ලිස් පෙරේරා වගේම විමල රත්න කුමාරගමයන්. ද්විතීය තරංගයේ කවිහු ස්වකීය කාව්‍ය කරණය සඳහා පන්හිඳ විවිධ දිසානතීන් ඔස්සේ විවිධ ඉසව් ඔස්සේ පන්හිඳ මෙහෙව්වා. ඔහු කාව්‍ය කරණය සඳහා ස්වභාව සෞන්දර්යත්වය, සමාජ අසාධාරණය, ප්‍රේමය, ග්‍රාමීය සිරියාව, කවි කතාවට නැගීම ආදී ප්‍රස්තුතයන් කාව්‍ය කරණය කරද්දී මේ අධ්‍යක්ීම් වලට පනපවන්න කාව්‍ය අධ්‍යක්ීමක් ලෙස රසික දෙනෙත් මානෙයි
සහෘදගත කරන්න සජීවී සිත්තමක් ලෙස හදවතින් හෘදය සංවාදයක් යෙදෙන ඕ අපූර්ව බස්සහරක් භාවිතා කරේ. සෞන්දර්යාත්මක වගේම හෙළ ගැමි සුවඳ හෙළ ගැමි උරුව නිරූපණය කරන ජනකවි බස්සහර අපූර්වට කොළඹ යුගයේ දෙවන කවි භාවිතා කරා. ඔහුගේ හදට નિરાයාසයෙන් ආපු ඒ කවි සිතුවිලි අපූර්ව ලෙස ආකෘතිගත කිරීමේදී දෙපද ආකෘතිය සිව්පද ආකෘතිය වගේම දීපද ආකෘතියට කැටි කරා. විටක කොළඹ යුගයේ දෙවන කවින් හම්වඩු ගැහුවට මිනිසුන්ගේ හදවතේ සැබෑ සෞන්දර්යත්වතාවයේ මිනිසා නිරූපණය කරේ කොළඹ යුගයේ දෙවන කවිය. ඔහු කලාවෙන් පඳින්න මෙහෙවුවා කියලා විටක අපේ හදවතට සිතනවා. වන්නේ හැන්දෑව. අපි කතා කරමු වන්නේ හැන්දෑව. අපි වන්නේ හැන්දෑවත් එක්ක ආත්මගත මොහොතක. විමලරත්න කුමාරගමයන් වන්නේ සන්ධ්‍යා කාලයක ඒ සොඳුරු නිමේෂයක ලැසි ගමනින් වැව් ඉස්මත්තේ පියමන් සලන ඒ තරුණ හිරිමල්ලියේ තරුණ නව යෞවනයේ පිරි කත පිළිබඳව දකින්න නෙතක දකින්න ඔහුගේ ප්‍රේමණීය හැඟුම් සමුදාය හදවතට නැගින ප්‍රේමණීය හැඟුම් සමුදාය ස්වභාව සෞන්දර්යයත් එක්ක කලතා මුසු කරලා අපූර්ව ලෙස නිරූපණය කරනවා. ඔබ දන්නවා ඇති ගංගාවේ වස්සාන කවිය සොඳුරුබර වැසි මොහොතකි තාරුණ්‍ය කතකට සංකේතාත්මක නිරූපණය කරන වගේ කවි ගොඩක් වෙලාවට ඒ හදට නැගෙන කවි සිතුවිලි පරිසරෙත් එක්ක බද්ධ කරනවා. ඒ බද්ධ කරපු අපූර්ව නිර්මාණයක් තමයි වන්නේ හැන්දෑව. මොහොතකට යන් අපි වන්නේ හැන්දෑව. කවිය පද්‍ය සමාරම්භයේදී වන්නේ හැන්දෑව පටන් ගන්නේ ඉතා රළු කරකස අනුවේදනීය සිතුම් සමුදායක් පාඨක ඉදිරියේ චිත්‍රණය කරනවා. හිරුරැස් විඩාවෙන් පීඩිත කෙසෙල් වතු සනසා පවන නල වයිතලු රිකිලියතු බලහිරු කිරණ සිප ගෑවුනි පරිදි ලතු බ්‍රහ්මන් කුණා පළු ගස්වල මහලොකු වන්නිකරේ ජීවිතය පිළිබඳ පාරිසරික අපූර්වත්වය පිළිබඳව රසික දිනෙත් මානේ නිරූපණය කරන්නේ අපූර්ව ලෙස. උදේ හිමිදිරියේ සිට හවස් වන තෙක් හිරුගේ දැඩි අවු රශ්මියෙන් ස්පර්ශ වන අවට පරිසරයේ විඩහබරයි. කෙසෙල් වතු ඒ මැලවුණු අව කවිය අපූර්ව ලෙස නිර්මාණය කරනවා. සනසා පවන නල වයිදලු රිකිලියක්. එකේ කටුක කරකස ඒ වේලු ස්වරූපය මද පවනක් ගෙනහැල්ලා මද සුලගක් ගෙනහැල්ලා අතු රිකිලි වල දවටලා හිටන් නලවනවා කියලා කවිය පවසනවා. මල හිරු කිරණ සිප ගෑවුණු පරිදිලා කවිය මල හිර කිරුණු සූර්ය අස්තංගතයට යෑම සූර්යාගේ අවරගිරට යෑම පිළිබඳ කවියා කියන්නේ මල හිරු කිරණ කියලා. මට මතක් වෙනවා සැල්ලීමි සංදේශය. රාහුල මියගේ පන්හිඳ අග දැවුණු සැල්ලීමි සංදේශය. සන්ධ්‍යා වර්ණාව කරන්නේ පිළිකුන් සුරක් පළ වැනිනේ රිවි මඩල. ගසකින් බිමට හැලෙන ඔන්න මෙන්න යන ඉදුණු ගෙඩියක් වගේ සූර්යයා කියලා. කවියට මේ කවි ආభాසය ලැබුණදෝ කියලා විතක මට හිතෙනවා. මල හිරු කිරණ සිප්ප ගෑවුණු පරිදිලා හිරුගේ ලාසා රතු සායම් ගැවිච්ච සූර්යයා වගේ සන්ධ්‍යා වාගේ රන්වන් වුණා පළු ගස්වල මහලු. සූර්යයා අස්තංගතේ එකත් එක්ක ඒ සන්ධ්‍යා සමයේ තිබෙනා අපූර්ව පාරසරික චමත්කාරය කවියා අපූර්ව ලෙස නිර්මාණය කරනවා. මහලු පළුගස් කියලා කියන්නේ ළමයි ඔයාලා දන්නවා. වන්නිකරේ සංකේතයක්. පළුගස් මහලු පොතු කියන්නේ ඒ කරකස කටුක ජීවිතය තමයි වෙන්නේ. දැඩි අවුරස්මේ කරකස විච්ච පාරිසරික
අසිරිය තමයි ඔහු ඒ තුළ නිරූපණය කරන්නේ. කවියා පාරිසරික ස්වරූපේ වර්ණනා කිරීමත් එක්ක ඔහු එක්ක යන ඒ ජීවි පරිසරයද. ඒ ජීවි පරිසරයේද කවියාගේ තේමාව උද්දීපනය කිරීම සඳහා පිටුවහලක් කරගන්නවා. මැඩියෝ අඬති පෙරළූ නව කුඹුරු මඩින් බස්සෝ ඉගිල යති නිහඬව හිසට උඩි. වවුලෝ පියාඹති මීගෙඩි රැගෙන තුඩින් ඈ කිසි විටක තැති ගත්තද මෙවැනි. මැඩියෝ අඬති. කවියා අපූර්ව ලෙස ඒ පරිසරයේ සත්වයන්ද වන්නිකරේ කටුක කරකසත්වය නිරූපණය කිරීම සඳහා බාරදා. මට මතක් වෙනවා විටක හයිකු කවියක්. ගිම්හානේ බකබකයක්. ඉතා සංක්ෂිප්ත බස්වහරක් භාවිතා කරන හයිකු කවියේ ගිම්හානේ බකබකයක් කිව්වේ රැඩි දරලු කරකස විච්ච පරිසරයක් නිරූපණය කිරීම සඳහා. කරකස විච්ච පරිසරයේ මේ සංවේදී සතුන්ට දැනෙනවා. මැඩියෝ හඬති කිව්වේ මේ කරකස භූමිය. පෙරළූ නව කුඹුරු මඩින්. ඒතර වන්නිකරේ මිනිස්සු ජන ජීවිතයේ ගෙනියන ආකාරය පිළිබඳව චිත්‍රයක් මවනවා. වෙල් ආයක අස්සද්දලා ජීවිතේ ජීවත් කරවන්න කුසලට ආහාර සම්පාදනය කරන්න කරේ කුසි වගාවත් එක්ක ජීවිතය අරගල කළ වන්නිකරේ මිනිස්සු පිළිබඳව කවියා රසික ඉදිරියේ චිත්‍ර රූප මැවුවා. පස්සෝ ඉගිල යති නිහඬව හිසට උඩින් වවුලෝ පියාඹති මීගෙඩි රැගෙන යන. අපි දන්නවා කුසි ආර්ථික ක්‍රමයක් එක්ක බැඳිච්ච ටිකක් තමයි මේ වවුලු මීගෙඩි. මීගස කියන්නේ ඇත්තටම කුසි ජීවිතයක එක්ක බැඳිච්ච ගසක්. කෙත්යාය පාමුල රූක්ෂ මීගස් තිබෙනවා. ඒ මීගෙඩි කඩන්න වවුලු වෙනවා වගේම අවශ්‍යාමේ. පස්සොත් ඔවුන්ට උදාව පටන් ගන්න හවස් කාලේ සන්ධ්‍යාවේ. නිසාචර සත්තුන්ට උදා කාලේ හිමිදිරිය වෙන්නේ සන්ධ්‍යාවනේ. මේ අපූර්ව සන්ධ්‍යාව පිළිබඳව පක්ෂීන් අවදිවුණු ආකාරය පිළිබඳව කවියා පාඨකයා මොහොතකට රැගෙන යනවා. ඈ කිසි විටක් නැති ගත්තද මෙවැනියි. කවියාගේ පද්‍ය සංකල්පනාව ඒ අපූර්ව කාව්‍ය සිත්තම දිගහැරීම සඳහා පරිසරයක් නිර්මාණය කරගන්නවා. රුදුරු කරකස කටුක පරිසරයක් තුල අපූර්ව සොඳුරු ලදක ඒ පරිසරයට මොහොතකින් රැගෙන ආවා. ඈ කිසි විටක තැති ගත්තද මෙවැනි කටි. ගහකොළත් එක්ක පරිසරයක් එක්ක ජීවත් වුණු අය පිය ත්‍රාස්සේ මුසුණුවේ හන්දයා සමය ඇබී ගත්තේ නැහැ. ඇයට බොහොම හුරු පුරුදු මේ ජීවිතේ. මේ කටුගත් එක සිව්මැලි හදවතක් වගේම සිව්මැලි දේහයක් තිබ්බට ඇයට මේ කටුගත්වේ මේ කරකස් කරන පුරුදුයි. මේ මහ පොළොවත් එක්ක ජීවත් කරවන්න ඇයද යම් වෙහසක් දරනවා. එසා මේ පරිසරයට ඇය කොච්චර සමීපයිද කියලා තමයි කවිය මේ තුලින් නිරූපණය කරන්නේ. කවියා මේ අපූර්ව సౌందර්යත්වය නිරූපණය කිරීම සඳහා ඒ රස පිරුණු රස වැහැරුණු රසාලිත් පද්‍ය සංකල්පනාවක් ලෙස දිගහැරීමට ඔහු අපූර්ව පරිසරයක් නිර්මාණය කරගන්නවා. මට මතක් වෙනවා භරත කවි මුනිවරයා විභාවාන් විභචාරි සංයෝගාත් රස නිස්පත්ති. කවියේ රස නිස්පත්තිය කරවන්නේ කවියේගේ හදවත් වලට රසිකයන්ගේ හදවත් වලට කවියෙක් ආමන්ත්‍රණය කරන්නේ පරිසර දෙකක් තියෙනවා කියනවා. ඒ තමයි අරමුණ සහ ඒ අත්දැකීම සහ ඒ අත්දැකීම් ජීවත් වෙන පරිසරය. මේ රුසිරු ලද කවිය ක්‍රමක්‍රමයෙන් මේ පරිසරයට ගෙනාවා. මේ කාර්යක පරිසරේ තමයි උද්දීපන විභාගය ආරම්භන අරමුණු මේ තරුණිය. ඒ අපූර්ව සංකල්පනය කිරීමක් තමයි මේ ආభాසයේ මේ විමලරත්න කුමාරගමයට ලැබුණා. ඔව් ඇයගේ රූප సౌందර්යය අපි දන්නවා ආදරේ හදවතට ගලාගෙන ආවන් පස්සේ හදවත ගොළු වෙනවා කියලා කතාවක් තියෙනවා. මිනිහෙක්ගේ ඒ ස්වභාව సౌందර්යයෙන් ඇත්තටම හදවතට ප්‍රේමය කියන්නේ ප්‍රේමණීය හැඟුමක් හදවත් ඇතුලේ දැනලන් පස්සේ එයාට කියාගන්න බෑ. හදවත ගොළු වෙනවා. මිනිස්සු හරි ව්‍යාජ ලෝකෙක සැබෑ ප්‍රේමය අව්‍යාජයි. ඒ අව්‍යාජ ප්‍රේමේ
හදවත් නිවා සනහනවා. හදවත ගොළු වෙනවා වචන නැහැ. වචන ලෙස හදවට මුවගට එන්න තරම් ඔහුට ශක්තියක් නැහැ. එනිසා ඒ ආදරය කියන්නේ කවි වලට වචන වලට කැටි කරන්න බැරි නිසා මේ විමලරත්න කුමාරගමයන් අපූර්ව වෙහසක් කරනවා. ඔහුගේ හදට නැගෙන ප්‍රේමණීය හැඟුම් සමුදාය කියාගන්න බැරි ප්‍රේමණීය හැඟුම් සමුදාය ඔහු පරිසරයට අනුරූප කරන පරිසරයට ගලපමින් පරිසරයේ තියෙන චමත්කාරක සංසිද්ධි සමග උත්ප්‍රේක්ෂා අලංකාරයෙන් හැඩවැඩ ගන්නලා රසිකයට සමීප කරන වෙහස දරන සෙවණෙලි නිදා ගති ගම වට කළ බැද්දී උණබට තරංගයට මෙන් එකට එක මැද්දී උකුලෙහි කලේ ඉඟ අත තාලෙට පැද්දී ඇය හිනු බලා වැඩි රළවල සද්දී කවියාගේ හදවතින් දොර ගලන්නේ ඔහුගේ බුරබුරා හැංගිලා තිබිච්ච සිතුම අන්න කලෙහි වැස්සා සෙවණෙලි නිදා ගති ගම වට කළ බැද්දී සෙවණෙලි නිදා ගති ක්‍රමේ සන්ධ්‍ය යාමයත් එක්ක හිරුගේ ආලෝකය වැහලා සෙවණැලි පිළිච්චා. ඒ හිරු අස්තංගත ගමේට ගියන් පස්සේ එවණැලි නැතුව අන්ධකාරය එනවා. කවියේ සැඳෑ සමය අපූර්ව ලෙස ප්‍රතිභාන්විත නිරූපණය කිරීම. කවියාගේ කවිකම නිරූපණය වෙච්ච අපූර්ව තැනක් තමයි සෙවණැලි නිදාගති. ඔහු මේ නිදාගති කියන්නේ අපූර්ව පාර්ශවික අජීවී සංසිද්ධියට සජීවී බවක් නිරූපණය කරනවා. උණබට තරංගයට මෙන් එකට එක මැන් මේ නිහඬ නිසසල යාමේ තුල කවියා දකිනවා උණබට තරංගයට මෙන් එකට එක මෙන් උණබට ගස් තරංගයට වැනෙනවා ටක ටක කියලා වැනෙනවා උකුලේ කලේ ඉඟ අත කාලෙට පැත් ඇය උකුලේ කලයක් රඳවගෙන ලැසි ගමනින් බොහොම ලාස්‍ය ගමනකින් වැව් ඉස්මත්තර පිය නගිද්දී කවියාගේ නෙත ගැටෙනවා විතකම හිතෙනවා උණබට තරංගයට මෙන් එකට එක මැද්දේ කියන්නේ කවියාගේ නෙත ගැටුණු මේ රුසිරු ලද පිළිබඳව කවියාගේ ඒ විතක ඒ හද ගැහුණු රාවේද කියන්නේ විතක හද පිරුණු හද ගැහුණු හිත සැඳුන තැන නෙත ගැටුණාන් පස්සේ අපේ හිත මොහොතකට කලබලටපත් වෙනවා. ඒක ස්වභාවිකයි. ඒක මනුස්සත්වයේ තමයි ඒක තියෙන්නේ. මනුස්සයෙකුට තමන්ගේ හද රැඳුන කෙනෙක් නෙත ගැටුණාන් පස්සේ නිරායාසයෙන්ම හදවතේ දෙන්න ගලා යෑම ඒක ස්වභාවිකයි. කවියා ඒ අපූර්ව ලෙස පරිසරයට ඈඳා ගැනීම කිව්වේ එකට එක මැද්දේ කිව්වේ ඒ තමන්ගේ හදවතද කියලා විතර හිතනවා. ඇයෙනු බලා වැඩි වේ රළවැලසක්. කවියා ඒම තව ඒ තොඳුරු බරින් පිරිච්ච වැව් රැලි වලට ආරෝපණය කරනවා. ඔහුගේ හදවතට ආපු බුරබුරා නැගිච්චේ සිතුම් පැතුම් ටික ඇයෙනු බලා වැඩි වේ රළවැලසක්. ඒ ගෝසාකාරී හදවතේ ගෝසාව නිරූපණය කරන්නේ එහෙමයි. සද්ද වැඩි වෙනවා රළවැල සද්ද වැඩි වෙනවා කියන්නේ ඔහුගේ හදවත නොතිත් ආසාව. ඇයගේ දිගැටි මුහුණ, ඇයගේ නැතඟ බැලුම්, ඇයගේ මුවග තිබෙන සිනහව ඔහුට බැලීමට තිබෙන හදවතේ තිබෙන ඒ තිබෙනා වූ ගැස්ම තමයි කවිය ඇතුළේ නිරූපණය කරන්නේ. මග අස මලා මැලි යුතු තැනි තලාවල තනගොබ සමග පොරකයි නවතලා පැල කේන්දකි පඳුර අතරින් නැග සලාගෙල ඇය දෙස බලයි නිහඬව සුදු බලාවැල. කවියාගේ හද රැඳුණු හදවතට ආයේ ඇයගේ නිත ගැටීමත් එක්ක හදවතට ආපු හැඟුම් සමුදාය නිමග්නමින් ඔහුගේ ඇය දැකීමට ඇයගේ ඒ රුසිරු දේහය බැලීමට ඔහුගේ හදවතේ තිබෙන නොතිත් ආසාව ඔහු පරිසරයට ආරෝපණය කරනවා. ඔහුගේ හදවතේ තියෙන ඒ රාවය ඔහු පරිසරයට ආරෝපණය කරවි. ඉතා උද්දීප්තිමත් ලෙස ඒ සිතුම් පැතුම් ටික කියන්න වෙහෙස දරනවා. මග අස මලා මැලි ලොකු කුඩා මල් යුතු තැනිතලාවල තනගොබ සමග පොරකයි නවතලා බැලි. තනගොබත් එක්ක ඒ ලොකු කුඩා මල් පිපිච්ච ඒවා ඇයගේ ඒ සිනහබර මුණ ඒ තිබිච්ච රුසිරු දේහය බලන්න
විටක ඒ දරණ වෙහෙස තමයි මේ කවිය කියන්නේ. ඒ කවියගේ හදවතේ තියෙන රිද්මේ තමයි ඔහු ආරෝපණය කරන්නේ පරිසරයේ. කේතකි පදර අතරින් නැග සලාගෙන කේතකි පද දුනුගේ පදුරුද අතරින් නැගිටලා හිටන් බෙල්ල හොලවලා ඇය බලන්න පොකම් පාන. විටක අපිට චිත්ත රූප මැවෙනවා. ඒ පරිසරයේ කොච්චර අනුකූලතාවයක් දැක්වුවද ඇයගේ මේ රූසිරි බව නර්මණය කරන්නේ. විටක කවියා පරිසරයේ සුන්දරත්වය ඉහවහා යමින් එහා යමින් ඇයගේ සුන්දරත්වය ඉස්මතු කිරීමට දරන වෙහසක් දෝ කියලා හිතට නැගෙනවා. පරිසරයේ චමත්කාරය ඉක්මවා ගිහිල්ලා ඇයගේ රූසිරි බව අපූර්ව ලෙස ප්‍රකට කිරීමක් දෝ කියලා විටක හදවතට ගලාගෙන ඇය දෙස බලයි නිහඬව සුදු බලාවැල කේතකී පඳුරු වල පිපෙනේ සුදු මල් වැල හරියට කොකු රෑනක් වගේ ඇය දෙස ඉදා උනන්දුවේ වෙනද ආඩම්බරයෙන් හිටපු කේතකී මල් අද මේ ලස්සන රුසුරු ලද දැකලා ඇයගේ ආඩම්බරකම පැත්තකට ගිහිල්ලා කවිය ඒක ව්‍යංගයෙන් ප්‍රකාශ කරේ ඒක මල කියන්නේ කාන්තාවක්නේ. එතකොට මේ මල් කේතකී මල පැරදි ඇයගේ රුසුරු දේහයට. මේ කටුක කර්කස ජීවිත මැද මල් වලට වඩා සුන්දර මිනිස්සු තියෙනවා කියන කාරණේ කවියා විමලරත්න කුමාරගමයා සමාජගත කරා. මිනිස්සු හිතන්නේ ලස්සන මිනිස්සු ඉන්න නගරේ විතරයි කියලා නෑ. කවිය ඒ සමාජ පණිවිඩය මිනිස්සුන්ගේ හදවත් ඇතුලේ පෝෂණය කරා. ඒතරම් කර්කස ගොරෝසු රළු පුරුළු පරිසරයක උනා ලස්සන දේහ විලාසයක්ලා ලස්සන හදවත් ගුණ සම්පුවක් හා රූ සම්පුවක් ඇති මිනිස්සු ජීවත් වෙනවා කියන සමාජ පණිවිඩේ විමලරත්න කුමාරගමයන්ට සමාජගත කරන්න අවශ්‍ය වුණා. හැන්දෑ වලා කුල නිල් නුඹ පොතා ගති වෑබඩ උණ පඳුරු ඇය ගැන කතා ඇති රස්සර කැකුළු පෙද රැලි මැද ගොතා වෙති ඔබයයි ඇගේ වත නැරඹුම පතා වෙති. කේතකී පඳුරු විතරක් නෙමෙයි ඇගේ රූසිනේ ලස්සන රුසුරු දේහය නැරඹීමට නොතිත් ආසාවෙන් දෙනෙත් ඇඟිලි ගැනමින් තවත් ගොඩක් දේවල් බලා ඉන්නවා. හැන්දෑ වලා කුල නිල් නුඹ ඔතා ගති. සන්ධ්‍යා වලාක බලාකුළු ඇවිල්ලා අහස් කුස වෙලා ගනිද්දී වෑබඩ වැව් ඉස්මත්තේ වැව් උරේ උණ පඳුරු ඇය ගැන කතා වෙනවා. ඇගේ රුසිරු දේහය පිළිබඳව. රස්සර කැකුළු පෙද රැලි මැද ගොතා වෙති. රත් නෙළු වැව් මැදේ පිරිපෙන රත් වෙති. වෙනද බොහොම ආඩම්බරයි. රත් නෙළුම් කියන්නේ බොහොම ආඩම්බරේ වර්ගයක්. ඒත් එදා ඇගේ රුසිරු సౌందර්යයේ පරයා ගිහිල්ලා එදා ඇව පරාජයටපත් වෙනවා. රත් නෙළුම් ඇය ඉස්සරහදී ඇගේ රුසිරු දේහයට වසඟ වෙලා ඒ ඇය ඉස්සරහදී පරාදුණු ආකාරය තමයි කවියා ව්‍යංගයෙන් ප්‍රකාශ කරන්නේ. ඔබේයි ඇගේ වත නැරඹුම පතාවේ. ඒ රුසිරු సౌందර්යත්ව පිරි නෙළුම් මල් ඇගේ රුසිරු සඳ වත නැමැති මුහුණ බලන්න ඇඟිලි ගණනින් බොහොම කලෙවිඩින් පත්ලාගෙන වෙනද බොහොම අහංකාරකමට වැව මැද්දට වෙලා බොහොම උජාරුවෙන් හිටපු ඒ නෙළුම් පෙති නෙළුම් මල් අද ඒ නෙළුම් මල් වලට අමතක වෙලා. ඇයි ඇයිගේ මේ රුසිරු දේහය දැකලා නෙළුම් මල් පරයා යමින් ඇගේ රූප දේහය නිරූපණය කිරීමට කවියා කරන වෙහෙස තැන්ට කවරේද කියලා අපිට හිතෙනවා. නෙළුම් මල් වල තියෙන සෞන්දර්යත්වය පරයා යමින් ඇගේ ගතසිත සහ ඇගේ රුසිරු දේහය සෞන්දර්යත්වයෙන් පිරි ඇලලී ගියා කියලා කවියා නිරූපණය කරන අයුරු සජීවී සිත්තමක් ලෙස රසික දිනෙත් මානේ චිත්‍රණය කරනවා. දෙසවන අදී වැව් පිටියේ නද සීරු පෙදරැලි බෙනේ නිල් වරලස පීරු දේදුණු පෑදියේ තව පී නැති සේරු පෑපත් රළ වරළු ඉන්නේ ගුවමාරු. ඇගේ රුසිරු දේහේ දුටු ඒ වැවේ රැලි පෙළ පවා අද වෙනස් වෙලා. වෙනද බොහොම කඩිමුඩිය බොහොම වෙනස් ස්වරූපයක හිටපු වැව ඇගේ රුසිරු දේහේ දැකීම සඳහා
අද වෙනස් ස්වරූපයක් ගෙන. ඒ රැලි පෙළ කවිය නිරූපණය කරනවා නිල වර්ලසක් ලෙස. ඒ විතරක් නෙවෙයි. පෑපත් රළ බලු ඉන්වෙල් හුවමාරු. පෑපත් ඒ දිලෙන වැව් රළ හුවමාරු වෙනවා ඇව දැකීම සඳහා. කවිය අපූර්ව ලෙස ඒ වැවේ තිබෙනා වූ සෞන්දර්යාත්මක සංසිද්ධිය සජීවවත් ආරෝපණය කරමි. ඇයගේ රුසිරු දේහය සඳහා ඇඟිලි ගනිමින් දිනෙත් අයා බලා සිටින හදවතාගේ හදවතේ පෙම් රිද්මය වැවකට ආරෝපණය කරමින් නිරූපණය කරමි. මංගඩ දිලේ විසිතුරු හිර කිරණ වැලි ඈ ඒ එළිය වී මගේ හද වෙතට අනි. දියවල් ඇගේ පය දැවටි වැළඳ ගනි රන්වන් රිදී පෙති වතුරින් උඩට පයි. අපි දන්නවා ප්‍රේමණීය ලෝකේ ප්‍රේමණීය හැඟුමන් හදවත් වලට ගලාගෙන ආවන් පස්සේ අපි ඇය හෝ ඒ පෙම්වතිය හෝ ජීවත් වෙන පරිසරයේ ඇය ස්පර්ශ කරන ගොඩක් දේවල් අපි මෙනෙහි කළ සතුටු වෙනවා. ඒක තමයි ප්‍රේමණීය ලෝකේ හැටි. ඔබ දන්නවා ඇති කාව්‍ය විචාරකයෙක් කියලා තියෙනවා වොලස් ස්ටීවන්ස් මිනිහෙක් ගැහණියක් දැස බලන විදිහට කවියෙක් ලොවක් දැස බලනවා. විතක මේ කවි හදවත විමල රත්න කුමාර ගම කියන මේ කවියා තමන්ගේ ඉසියුම් කවි ඇස අපූර්ව දැවටීමක් තමයි මේ තුලින් නිරූපණය කරන්නේ. ඊයවල් ඇගේ පය දැවටි වැළඳගනි. කවියයි ඒ අපූර්ව කවි සටහන මේ පද තුලින් නිරූපණය වෙනවා. ඇයගේ දියවැල් වලින් ස්පර්ශ වන ඇයගේ දෙපා ඒ දියවැල් බොහොම ආසාවෙන් වැළඳ ගැනීමට වෙහෙස දරනවා. ඒ දියවැල් කියන්නේ අනිකක් නොවේ. ඒ කවියාගේ හදවතේ නැගින බුරබුරා නැගින හැඟුමක්. කවිය සංකේතාත්මක නිරූපණය කරේ ඒ කවි හදේ සිතුමන්. රන්වන් රිදී පෙති වතුරෙන් උඩට පනින. රන්වන් රිදී පෙතියෝ ඇගේ රුසිරු පා කමලවල් දැකලා පාද යුග්මයන් දැකලා උඩ පනිනවා දකින්න. විතක මට මතක් වෙනවා අර වෙනමිහිර පරිසරයේ තිබෙනා වූ ඒ අපූර්වත්ව උත්කර්ෂයෙන් වර්ණනා කරපු එකට වෙනමිහිර. එකී ගමන්ම ගොස්සේ ඒට පරයා යමින් ප්‍රේමණීය හැඟුමක් රසික දෙනෙත් මානෙට දරුව අපූර්ව වෙහසක් තමයි මේ කිව්වේ. රැබෝ වීම මගේ සතුටට හරස් වුණා. ඈමා දැකීමෙන් මදකට දිගැස්සුණා. අවිහිංසකව ඒ සමගම හිනැස්සුණා. සතරස පුදුම විදියට එක ඇසක්. සෞන්දර්යයෙන් පිරි සොඳුරු ප්‍රේමණීය හැඟුමන් සමග පරිසරයත් එක්ක ජීවත් වෙන කවියා ඒ ප්‍රේමණීය හැඟුමට බාධාවක් වුණා රැබෝයි. විතක ඔහුට ප්‍රේමණීය හැඟුමන් හදවත් ඇතුලේ දැල්ුණා පස්සේ තමාට තමා අමතක වීම ස්වභාවිකයි. රැබෝ වීම මගේ සතුටට හරස් වුණා. හදවතේ බොහොම ප්‍රේමණීය හැඟුමක් දල්වාගෙන ඒ තුල නිමග්න වෙලා සිතේලි මවාගෙන ඉද්දී සන්ධ්‍යාවක් ඇවිල්ලා රාත්‍රිය පැමිණීම ඔහුගේ හදවත් වලට හරස් වුණා. බාධක වුණා. ඈමා දැකීමෙන් මදකට දිගැසුණා. කවියා අපූර්වස පැත්තකට වෙලා ඇයගේ රුසිරු දේහය නරඹින් සිටිද්දී ඇයගේ නෙතට නෙත ගැටෙනවා. ඔහු සහ ඇයගේ නෙතට නෙත ගැනෙද්දී අවිහිංසකව ඒ සමගම දිගැසුණා. ඇය රුසිරු සන්ධ්‍යාවට බය වුණාට ඇය ගැමි කතක්. ඒ ගැමි කත විතක පිරිමියෙක් දැකපුවා දිගැසීම ස්වභාවිකයි. කවියා ඒ ගැමි පරිසරයේ තිබෙන සිතුම් පැතුම් ආකල්ප විතක නිරූපණය කරන්නේ බොහොම ස්ථානයක්. අවිහිංසකව ඒ සමගම හිනැසුණා. කවියාගේ හදවතට සිනහවක් ගෙනාවා. හදවතේ බුරබුරා ඒ තිබිච්ච දැල්විච්ච ප්‍රේම හැඟුමක් මුල ඉඳලම රසිකයා කුතුහලයෙන් පුරවාගෙන කුමක් වේදෝ කියලා හදවතට දෝරගැලිච්ච හැඟුමක් විප්‍රයෝගයෙන් නෙමෙයි සංප්‍රයෝගයෙන් හදවත් දෙක යා කරපු තැනක් තමයි මෙතන. සතරස පුදුම එක විදියට ඇසක් වුණා. ඒ ඇස් හතර දෙදෙනාගේ ඇස් හතර එක ඇසක් බවට නිරූපුණ හදවත් දෙක ඔවුන්ගේ ඒ ආධ්‍යාත්මික ලෝකෙට හදවතින් හදවත ඉක්ුණා කියන අපූර්ව සෙදුමක් තමයි සතරස කියන්නේ.
ඒ ප්‍රේමණීය හැඟුමක් දෙදෙනා තුලින් බෙදාගත්ත මේ ප්‍රේමණීය හැඟුමක් යා වුණා කියලා කවියා අපූර්ව ලෙස පද සංගঠনය කළා. මේ ආකාරයෙන් විමලරත්න කුමාරගමයන් රුසිරු සෞන්දර්යයෙන් හෙබි ඒ පරිසරයේ චමත්කාර ජනක සංසිද්ධිය අපූර්ව ප්‍රේමණීය හැඟුමක් මුසු කළා. රසික දෙනෙත් මානෙට සජීවී සිත්තමක් ලෙස අජීවී වස්තුන් වලට තමාගේ හදවතේ බුරබුරා නැගෙන ප්‍රේමණීය සිතුමක් පාරිසරික දේවල් වලට ආරෝපණය කරමින් තමාගේ හදවත රසිකයාට නිරූපණය වෙන ලෙස ඉතා සංයමයෙන් රළු පරළු සරාගී හැඟුම් ඉස්මතු නොවන විදියට නව යෝන් හදවක නැගෙන කුළුදුලේ නැගෙන හදවතේ නැගෙන සුහුරු ප්‍රේමණීය හැඟුමක් නිරූපණය කිරීමට දරපු සුවිශේෂී බෙරක් ප්‍රශංසනීය උත්සාහයක් ලෙස විශ්ලේෂක අපිට අගයන්න පුළුවන්. ඔහු මේ අපූර්ව කාව්‍ය අධ්‍යක්ීම හැඩවැඩ කිරීම සඳහා විටක සම්භාව්‍ය බස්වහරක් භාවිතා කරනවා. පෑපත රූපත ආදීලේ සම්භාව්‍ය බස්වහර වගේම නිල් වර්ලස රස්සර කැකුළු ආදී සම්භාව්‍ය බස්වහරේ පෝෂණය කරන කවියා හෙළ ගැමිසුවද හෙළ ගැමියාර ඒ සඳහා මුසු කරනවා. ජන කවියේ කොළඹ යුගයේ දෙවන කවියන්ගේ ආభాසය වූ ජන කවියෙන් ඔහු ඒක ආලෝකමත් කරනවා. තිකැසුණා හිනසුණා ආදී කටවහරාත්මක බසක් භාවිතා කරමින් වන්නේ හැන්දෑවට වන්නේ සමාජ පසුබිමට ආලෝකයක් දෙනවා. පිටව సౌందర్యාත්මක බස්වහරක්ද సౌందర్యාත්මක හැඟීම් රසික හදවත් ඇතුළේ කිති ගැවීමෙන් නිරූපණය කිරීමට ඔහු වෙහෙසක් කරනවා. මේ අපූර්ව කාව්‍ය සංකල්පනාව රසික දෙනෙත් මානෙට ගෙන යන්නේ සමුද්‍රඝෝෂ විරිත නැමැති විරිතෙන් පද ගැලපුමත් සමග සිව්පද ආකෘතියට පහළ. ඔහු අජීවී වස්තුන් වලට සජීවී බව ආරෝපණය කරමින් පාරිසරයේ තිබෙනා වූ ඒ අජීවී වස්තු තුලින් හදවත නිරූපණය වෙන විදිහට අපූර්ව කාව්‍ය යුක්ති භාවිතා කරනවා. මහලු පොතු පය දැවටි වැළඳගනි ආදී ලෙස මේ පද යෙදුම් කවි හදවතට කවියාගේ අරමුණු උද්දීප්ත කරනවා. ඒ අනුව විමලරත්න කුමාරයන්ගේ පණ්ඩිත අග දැවටුණු මේ අපූර්ව කාව්‍ය සිත්තම ඔහුගේ හදවතට නැගුණු මේ ප්‍රේමණීය හැඟුමන් ස්වභාව සෞන්දර්යයත් කලතා මුසු කරලා සජීවී ප්‍රේමණීය අත්දැකීමක් වගේම සෞන්දර්යාත්මක අත්දැකීමක් ලෙස පාඨක දිනෙත් මානයේ වන්නිකරයට ගෙන යමින් වන්නිකරයේ තිබෙනා වූ පාරිසරික සෞන්දර්යත්වය රසික දිනෙත් මානයේ චිත්‍රණය කිරීම සඳහා දරපු ප්‍රශංසනීය උත්සාහයක් ලෙස අපිට වන්නේ හැන්දෑව පද්‍ය සංකල්පනාව ඇගෙබලා කරනවා. සියලු දෙනාට සුබ රාත්‍රියක්. මේ පද්‍ය සංකල්පනාව නැවතත් රස විඳලා ලීව් වෙන්න කියලා මතක් වෙනවා මේ අධ්‍යක්ීම් එක්ක ඔබ මේ කවියත් එක්ක ආත්මගත වෙන්න කියලා මම ආරාධනා කරනවා.
විටක තැතිගත් තද මෙවැනි හඬින් සිවනැලි නිදාගති කම වට කළ වැද්දේ උණ බට තරඟයට මින් එක ටික මැද්දේ උකුලෙහි කලය ඉඟ අත තාලෙට පැද්දේ ඇය එනු බලා වැඩි වෙයි රළවැල සද්දේ මග අසමලා මැලි යුතු තැනි තලාවල තන ගොබ සමග පොරකයි නවතලා පැල කේතකි පඳුරු අතරින් නැග සලාගෙන ඇය දෙස බලයි නිහඬව සුදු බලාවැල හැන්දෑ බලාකුළු නිල් නුඹ ඔත්තාගති වැබඩ උණ පඳුරු ඇය ගැන කතා ඇති රත්සර කැකුළු පෙඳ රැලි මැද ඔත්තා වෙති ඔබ යයි ඇගේ වත නැරඹුම පතා පෙති දිසවන ඇදී වැව් පිටියේ නද සීරු පෙඳරැලි පෙනේ ලෙස නිල් වරලස පීරු දේදුණු පැදියේ තව පීනති සේරු පැපත් රළ වලලු ඉන්වෙහි හුවමාරු මංගඩ දිලේ විසිතුරු හිරු කිරණ වැනි ඒ එළිය බී මගේ හදවතට අනින් දියවැල් ඇගේ